සෙනෙහපර සොඳුරු හිතවතුනි සුලවතුනි මේ සෞම්‍ය මනෝරම්‍ය රාත්‍රිය ඔබේ හිත ආදරයෙන් සහ ආනන්දයෙන් පිරේවා. හිතවතුනි ස්වර හත කියන්නේ චරිත හතක්. භාවකාරක චරිත හතක්. හැබැයි මේ හත් දෙනාගේ භාවෝත්පාදන ක්‍රියාවලිය නම් භාව නිරූපණ නම් 9ක්. හත් දෙනෙක් 9ක් වෙන්නේ කොහොමද කියලා ඔබ ප්‍රශ්නයක් අහයි. මම උත්තරේ දෙන්නම්. ಭಾರತೀಯ රස සිද්ධාන්තයන්ට අනුව නවනලු රසයට හිමි රස 9 මේ ස්වර හත පවරා ගන්නවා. ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස, අద్භූත සහ ශාන්ත කියන රස 9 මේ ස්වර හත විසින් පවරා ගනු ලබනවා. එතකොට මේකේ දෙකක් වැඩිපුර කවුරු හරි අරගෙන තියෙනවා. එහෙම එක්කෙනෙක් ඉන්නවා මේ ස්වර හත ඇතුලේ. එයාගේ නම සා.
සඳමෙන් ඇමිනෙන්නේ සුළඟිල්ලේ තරු අත්තකුරින් ප්‍රේම පත්‍ර ලියූ ප්‍රේමවන්තයින්ට සහසක් ආදර ගීතනු තනා දෙමින් එක්තරා යුගයක ප්‍රේමවන්තයින්ට ආදරයේ සැලලිහිණි සංදේශය ලියා දුන් සත්සර තමා වෙත නතු කොටගත් සත්ස්වරය තමා වෙත අවනත කොටගත් සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායක හිතවතුනි අද ප්‍රේමණීය ගී වස්සානයේ සමරුම් පුරාණයේ සමග සඳකන් වැසිලා අඳුරේ ඇතිලා ගනඳුරේ අනිකමනේ සොයා එන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අලෝක පමණි සඳකන් වැසිලා අඳුරේ ඇතිලා කනඳුරේ අනිකමනේ සොයා එන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අලෝක පමණි සතු එකම සුවී ඊසර පහරක වෙනෙනු වෙනේ ජීවිතයම සතු එකම සුවී ඊසර පහරක වෙනෙනු වෙනේ නිලෝමා සතු සතු එනතු අසල්වාසියෙකු සොයනු දැනී සඳකන් වැසිලා අඳුරේ ඇතිලා කනඳුරේ අනිකමනේ සොයා එන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අලෝක පමණි සතු සිත් දිනලා නැතුම් බැඳගෙන ඉනි බලා මානට අන්සතු සිත් දිනලා නැතුම් බැඳගෙන ඉනි බලා නිලෝ යම් දවසක අපි වෙන්නෙමු රහස් අහස් තලයට පවරා සඳකන් වැසිලා අඳුරේ ඇතිලා කනඳුරේ අනිකමනේ සොයා එන්න ගනඳුර තරුණිවලා මගේ එළිය අලෝක පමණි සඳකන් වැසිලා අඳුරේ ඇතිලා අඳුරේ ඇතිලා අඳුරේ ඇතිලා සංගීතඥ ආචාර්ය
වික්ටර් රත්නායකයන් ඔහුගේ නිර්මාණචර්යාව, ඒ කියන්නේ ඔහුගේ මියුසිකල් ඇචීව්මන්ට් එක, සංගීතාත්මක සාධනය, මියුසිකල් බිහේවියර් කියන එක, සංගීතාත්මක චර්යාව අපි ඒවා ආපහු කියවන්න ඕන ඇයි? වර්තමානයේ මේ අද දවසේ 2020 2021 ඉඳගෙන අපි ඔහු කියවන්නේ ඇයි? ඒක අර 60 70 දශකවලට ආපහු යන්න තියෙන ශාංකාකූල තත්වයේ නොස්ටැල්ජියානු තත්වයේ හින්දා නෙවෙයි අපි එහෙම කියවන්න ඕන. ඔහු සම්ප්‍රදාය සිට නූතනත්වයේ දක්වා ඊටාම ශාස්ත්‍රීයක උදීයමාන බලවේගයක් හැටියට පෙනී හිටින දැවැන්ත සෞන්දර්ය ව්‍යාපාරයක හිමිකරුවෙක් නිසා. වික්ටර් රත්නායක සූරීනි, ඔබේ ගීත අහපු දවසේ ඉඳලා පුංචි කාලේ ඉඳලා අපට තිබෙච්ච ලොකුම ප්‍රශ්නේ තමයි ඔබ 1900 විතර ඉඳන් ශතවර්ෂ ගණනාවක ඉඳන් මේ තිබිච්ච මහ පොළවේ තිබිච්ච සෞන්දර්යාත්මක රිද්මාකාරය ඔබ ඔබේ කරගන්නවා. ඔබ විවිධ සංගීත සම්ප්‍රදායන් ඇසුරු කරනවා. උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය, දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය, අපරදිග ලුහුවාදී ආර්ය සංගීතය, ජන සංගීතාරව, වෙන චූල සම්ප්‍රදායව. හැබැයි ඔබ ඒ සේරම පුදුම විදිහට කීකරු කරගන්නවා ඔබේ විදිහට. අන්න ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔබ කොහොමද මේ හපංකම කරන්නේ? නිර්මාණකාරයෙක් මම හිතන්නේ තමාගේ නිර්මාණකරණයට බහින්න කලින් අවට ලෝකයේ සිදුවන්නේ මොකද්ද කියන එක පොඩි විමර්ශනයක යෙදෙන්න ඕන. ඒ කියන්නේ ඒ අය නිර්මාණකරණය කරනකොට මූලාශ්‍රයයට අරන් තියෙන්නේ මොනවද? අන්තික නාද වශයෙන් භාවිතයේදී ඒ ස්වර ඛණ්ඩ එහෙම නැත්නම් ඒ වාද්‍ය භාණ්ඩ කෙසේ මෙහෙවලා තියෙනවද? කෙසේ ඒ නිර්මාණ ඔහුගේ නිර්මාණ තුළට මේවා ආයඳාගෙන තියෙනවාද කියන ඒවා ගැන මම හිතන්නේ වැටහීමක් අවබෝධයක් ගන්නට වෙනවා නිර්මාණ සංගීතයේ යෙදෙනවා නම්. ඒක නිසා මම හිතනවා 1950 ගණන් වල ඉඳලම මම විදේශගත සංගීත ආශ්‍රය කරනවා. ඒ කියන්නේ සමහර විට බීතෝවන්ලාගේ, චයිකෝස්කිලාගේ, ස්ට්‍රෝස්ලාගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්දියාවේ අති සාර්ථක නිර්මාණකරු වන නෞෂාද්ලා, සංකර ජයකිෂන්ලා මේ වගේ සංගීතඥයන්ගේ නිර්මාණ කෙසේ සිදු කොට ඇද්ද? එහෙම නැත්නම් කෙසේ මේවා මුහු කොට ඇද්ද? ඒ කියන්නේ සංගීත භාණ්ඩ හැසිරවීමේදී මොන ආකාරයට ඒවා සංවාදනාත්මකව මිශ්‍ර කොට තියෙනවා කියන ඒවා සංගීතඥයෙක් මම හිතන්නේ ඇහැරලා බලන්න ඕන. ඉතින් ඒ බලපුවාම තේරෙනවා මේ අපි තනි වෙලා නැහැ කියලා. අපිට තනි වෙන්නට බෑ. මොකද භාෂාව හා සමානම දෙයක් තමයි සංගීතය කියන්නේ. විවිධ භාෂා අපි පරිහරණය කරනවා නම් ඒවා ඉගෙන ගන්නට වෙනවා. ඒ වගේ ආකාරාදී අපි දැනගන්නට වෙනවා. ඒක නිසා සංගීතයේදීත් අපි ඒ ස්වරාකාරවලදී සප්තස්වරය පිළිබඳව මූලික දැනුමක් විතරක් නෙවෙයි, ඒවා සම්මිශ්‍රණය වීමෙන් මොන සංවාදන ඇති වෙනවද? ඒ සංවාදන වල තියෙන භාවමය ස්වરૂපය මොකද්ද කියන දේ ගැන මම හිතන්නේ සංගීතඥයෙක් නිර්මාණකාරයෙක් වුණාම මේවා විමසිල්ලට වාදනය කරන්න ඕන. ඒක නිසා මම හිතනවා ඔබ කීව දේට මට එකඟ වෙන්නට ඕන. මම ඉතා කුඩා කාලේ ඉඳලම අපේ ළඟම ඥාතිත්වයක් තියෙන රට තමයි ಭಾರತය. ಭಾರತයේ දක්ෂිණ ಭಾರತයත් උත්තර ಭಾರತයත් මේ අංශ දෙකේම සංගීතඥයන් මොනවද කරන්නේ? ඒ වාගේ රසභාව උපද්දවන්නේ කෙසේද කියන දේ ගැන මම හිතන්නේ මා ඇත්ත වශයෙන්ම විමසිලිමත් වුණා. ඒ විමසිල්ල උඩ තමයි මගේ තනුවල අර ඔබ කියන විවිධත්වය, එහෙම නැත්නම් විවිධ රස උපද්දන්නට සුළු වූ නාද රටා බිහි වෙලා තියෙනවා. 1973 දී
මහගම සේකරයන්. ඔබ පිළිබඳව ලියූ සටහනක් මා කියව සේකරයන් කියනවා වික්ටර් රත්නායක කියන කලාකරුවා කවර නිර්මාණයක් කළත් මොකක්ද අපේ සංස්කෘතික ගති ආරේ ජන සංවේදනාත්මක ස්වරයක් අවසානයේ ඔහුගෙන් ඇහෙන්න පටන් ගන්නවා කියා. හැම නිර්මාණයකම ශ්‍රී ලාංකික ගුණයක් ඇහෙනවා කියා. දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් ඔබ සංගීතය ඉගෙන ගන්න කාලයේදී ලංකාවේ ජන සංගීතය කියලා විෂයක් කොහෙවත් ඉගෙනුවේ නැහැ. දැන් ඔබ අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඔබතුමා ආදි ශිෂ්‍යයෙක්. දැන් අපි නම් ජන සංගීතය කියලා විෂයක් ඉගෙන ගත්තා. අපිට ඉගෙනුවා. හැබැයි ඒකල එහෙම එකක් තිබුණෙත් නැහැ. ලංකාවේ ජන සංගීතයේ තියෙන රස නිෂ්පත්ති ප්‍රයෝග ගැන කොහෙවත් එහෙම ශාස්ත්‍රීය ඉගැන්වීමක් තිබුණෙත් නැහැ. එහෙ කිසිවක් නැතුව ඔබ කොහොමද එහෙම ජන සංවේදනාත්මක ස්වරයක් ලීලයක් ඔබේ මේ නිර්මාණවලට ඔබ හොයාගත්තේ? ඒ ජන හඬ ඔබ කොහොමද උපද්දවා ගත්තේ? ඇත්තෙන්ම ජන හඬ කියලා කියන්නේ රටක භාෂාව එහෙම නැත්නම් කලාව එහෙමත් නැත්නම් මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් චර්යා ධර්ම සංස්කෘතිය කියන කොටසට වැටෙනවා. එතකොට එහෙම වුණාම නාදයේ පිළිබඳව කිසියම් වැටහීමකට එන්න වෙනවා මේක අපේ කියන්නේ කොහොමද කියලා. දැන් ඒක සිංහල ශ්‍රී ලංකාව විතරක් වෙන්න බෑ. දැන් ඒක චීන රටේ සංගීතඥයත් හිතන්න වෙනවා. ජපාන් රටේ සංගීතඥයත් හිතන්න වෙනවා. ඉන්දියාව, ජර්මනිය මොන රට ගත්තත් ඒ රටේ තියෙන සංස්කෘතිකමය මේ ස්පන්දනයක් තියෙනවා. බව තේරුම් අරගෙන තමයි කලාකරුවෙක් වැඩ කරන්න ඕන. එතකොට තමයි අපිට මේ අපේ කියන දෙයක් නිර්මාණය කරන්න හැකි වෙන්නේ. ඉමුතරහා වෙලා ලොව නිසසලවි නව
තිස් අබේසේකරයන් සඳහන් කරනවා විවිධ අවස්ථාවල ඔහු මා සමගත් විටින් විට කියා තිබෙනවා. ඔබ මාතරාච්චි, ශ්‍රී මදාරා, අනුපමා, පොඩිමල්ලි, හුලවාලි, බාඳුරාමල්, රජගෙදර පරවියෝ, තවලම වගේ චිත්‍රපට රසක සංගීත අධ්‍යක්ෂවරයා. සමහර වෙලාවට තිස් අයියා අපිට කියනවා සමහර වෙලාවට ඔහුගේ කටහඬේ තියෙන අනුරාගී ස්වරය නිසා ඒකට වැහුණාද සංගීතඥයා කියලා. එහෙමත් සමහර වෙලාවට කියනවා. ඔබේ මధుර ධ්වනිය, ඔබේ ගායකයා කියන චරිතය වැඩිපුර ඉස්මතු වීම නිසා. හැබැයි කෙසේ වෙතත් ඔබේ සිනමා සංගීතය ගැන නම් ඇත්තටම ප්‍රාමාණික කතා බහක් ලංකාවේ සිද්ධ වෙලා නැහැ. ඔබ අර හරි ලස්සන ගීතයක් හැදුවා අනුපමා චිත්‍රපටයේ එච්.ආර්. ජෝතිපාල සහ ලතා වල්පොල යුවලගේ පළවෙනි ගීතය. ඒ කියන්නේ ඒ දෙන්නා විසින් ගායපු පළවෙනි ගීතය. ඔබට මතකද ඒ අවස්ථාව එහෙම ඒ දෙන්නාට ගීත නිර්මාණය කරු? සිහින විලේ නිලුපුලි කියන මං ආසයි ඔබතුමාගේ පොඩක් පටන් ගත්තේ. F minor එකනේ. සිහින විලේ නිලුපුලි මම හිතනවා මේ නෞෂාද් අලිගේ තනුවල තියෙන ලක්ෂණ බොහෝ විට මේ තනුවට මා අතින් එදිලා තියෙනවා කියලා. එහෙම තියෙනවා. ඒ හැඩේ හින්දි ගීත තරරරරලලලලේ තරරරරේ තෙරරරේ තෙරර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 රrr මද්දහනේ අවුරශ්මිය ඒවා උරේ කඳු පෙතේ දඩමං දිගේ ගියාමෙමා එවන් ගමන් මානම්ගී සෙනෙහස ගැන සිතා නුඹේ කරට රිදී පොටක් පළඳන්නේ සුබා. රාජ් දොළමුල්ල ගායන වේදියා ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සොඳුරු අවසරය ලැබූ ගීතමය අනුප්‍රාප්තිකය. රාජ් ඉතින් 5000ක් විතර ගීත කන්දරාවක් 5000ක් 6000ක් විතර ගීත කන්දරාවකින් කොහොමද ගීත අපි තෝරගන්නේ? ඒ වුණාට ඔහුගේ නිර්මාණාත්මක සුවිශේෂතා තියෙන ගී කිහිපයක් අපි ඉතින් මතක් කරමු. සසර සැරිසරන තෙක් ඔබ මගේ කියන ගීතය ඇත්තටම සුවිශේෂයි. ඔහුගේ කීස් භාවිතයේදී කළ විශේෂ අත්හදා බැලීම් මේවා. ඒ ගීය කොටසක් අපි ඔබට මතක් කරන්න කැමතියි. හිරු නිවි මුහුදු තෙර රාත්‍රිය එළවිලා තරු කඩා වැටෙන විට අහස් ගඟ කලබලා මට බලා ඉන්න බෑ ඔබේ නුවන් පෙනෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ ඔබ ඔබේ හෙවණැල්ලෙන් මිදී මම මගේ හෙවණැල්ලෙන් මිදී ඔබ ඔබේ හෙවණැල්ලෙන් මිදී මම මගේ හෙවණැල්ලෙන් මිදී අවුදින් හිමින් රහසින් මුමුණා හඳ පානේ මන්ද අඳුරේ හඳ පානේ මන්ද අඳුරේ අත් පටලායම් ආයේ අත් පටලායම්
ආයේ අන්ද පානේ ආදරගේ තනු ප්‍රේමණීයගේ වස්සානයක සැමරුම් සුයාමිය සැමරුම් පුරාණය මේ පුරාවත දිගහරින්නට සංගීත වේදාත්මකව දිගහරින්නට අපට ආරාධනය කළේ මෙහි නිපැයුම් සම්ප්‍රදානය ඉෂ්ට සිද්ධ කළේ ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ සුලභතානන් සහ එහි සම සභාපතිනි සඳමිනී පෙරේරා මැතිනිය. නිර්මාණ චින්තාව අප වෙත ලබා දෙමින් මේ පරිපෝෂණය කරන්නට දායක වුණේ ප්‍රවීණ මාධ්‍යවේදී තිලින සමරසිංහ කලාකරුවා. හිතවතුනි අද දවසේ වෙසසින්ම ආදර ගීතනු වැඩසටහන සඳහා සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායකයන් මෙහි කැඳවා ගනිමින් එහි සම්බන්ධීකරණ කාර්යෙහි නිමග්න වූ ලක්ප්‍රිය විජේනාරායන සොයුරාත් මේ වෙලාවේ අපි සිහිපත් කරන්න ඉතාම ආදරේ. අපි සංගීත වේදාත්මක කියවීමක් අරබයා කෙටි දුරක් පැමිණ තිබෙනවා. ඉතිරි දුර ඔබ යා යුතුයි. ඒද සිහිපත් කරමින් අප මියසි මණ්ඩපයේ සොඳුරු අවසරය ලබන්නට කැමතියි. හිතවතුනි ඕනෑම සංගීතවේදියෙක්ගේ නිර්මාණ කාර්යය පිළිබඳව විශ්ලේෂණය කරද්දී ඔහුගේ රස සංජානනය සොයා බැලීම අතිශයින් වැදගත්. ආචාර්ය වික්ටර් රත්නායකයන් හදාළ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ ශාස්ත්‍රෝක්තිය බොහෝ විට ඉතාම රසෝක්තියක් වූ අපිට ඇහුණා. ඔහු කල්යාණ මේලේ ඉතාම සමීපව ප්‍රේමාශක්තව රසාවිෂ්ටව ඇසුරු කළ කෙනෙක්. මෙහිම අවස්ථාවල් බහුලව ඔහුගේ ගීතවල ඇහෙනවා. ඔහු ඒ රාගාත්මක මූලාශ්‍රයේ රස මූලාශ්‍රයේ භාවීය මූලාශ්‍රයේ ඊටාම යෞවන ප්‍රහර්ෂයකින් උදාමයට පත් කළා. දැන් අපි තෝරාගන්නේ අන්න ඒ කාරණය වඩාත් ප්‍රදීප්ත කරන ගීයක්. ඔහු දිවංගත අබේවර්ධන බාලසූරිය කලාකරුවාට නිර්මාණය කළ ගීයක්. අද ගයන්නට අපි ආරාධනය කරන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වත්මන් සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මැතිතුමාට. අසන හැම ගීතයම ඔබේ කට හඬ ඇසේ ඔබේ කට හඬ ඇසේ ඔබින් තොර ලෝකයක් කොයින්දෝ ඔබින් තොර හීනයක් ඔබින් තොර ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ
ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ ඔබ පමණි සිටින්නේ ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක් ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ. හිතවතුනි වික්ටර් රත්නායක සංගීතයේ භාවීය මුද්‍රාව වන්නේ තමා අත්විඳෙන ඕනෑම සංගීත සම්ප්‍රදායක් පෙර අපර දෙදිග සංගීත ශෛලීන් කිසියම් රමණීය දේශජ ගුණාකාරයකින් අත්විඳින්නට ඔහු දරන සෙනෙහබර උද්‍යෝගය. ඔහු මහා සම්ප්‍රදායන් කැඳවාගෙන ඒවා පරිවාරකව ඊටාම සුමිත්‍ර සුවිචිත්‍ර ලීලාවෙන් තබා ගන්නවා. ඒක තමයි ඔහුගේ ප්‍රතිභා ශක්තිය මහිමය. දැන් ඔබ ඔබේ නිර්මාණවල අපි ඊගාවට මේ විස්මයට පත්වෙන තව කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබේ වැඩවල ඔබේ කීස් පාවිච්චි කරන එක. විස්වර කලාපයන් ඔබ පාවිච්චි කරන එක. එතකොට දැන් සෑහෙන කාලයක් ලංකාවේ ගීත අපි අහගෙන ඉන්නකොට අපිට හැදෙනොද C1 හදාපු ගීත CF G වගේ පොඩි සීමා සහිත ස්වර කලාපයක තමයි සැරිසරලා තියෙන්නේ.
ඔබ තමයි මේක වෙනස් කරගෙන ලංකාවේ පළවෙනි වතාවට ඒ කියන්නේ සාස්වරය එහෙම නැත්නම් C කියන නෝට් එක මූලාශ්‍ර කරගන්නවා. ඒක සයන්න හැටියට ගන්නවා. සයන්න හැටියට ගන්න. සා හැටියට ගන්නවා. ඉතින් එතන ඉඳලා සප්තස්වරයේ ගොඩනගනවා. එහෙම නැත්නම් මධ්‍යමයේ ගන්නවා. සා මා කියලා. ඒ අරගෙන මධ්‍යමයේ ඉඳලා ඉහළට ඔන්න ස්වර සප්තකය හදා ගන්නවා. ඉතින් එතකොට ඉබේම ස්වරවල සීමාවක් ඇති වෙනවා. සීමාවක් ඇති. ඒ සීමාව පන්නන්න ඕන සංගීතඥයෙක්. දැන් මට මතකයි කුමරියක පාසලම සැලුණා කියන ගීතය අමරදේවතුමාට ගායනයේට ඉස්සෙල්ලා මම හාමෝනියම් එකත් අරගෙන ගිහිල්ලා සර් මේ ගීතේ මෙහෙමයි එන්නේ කියලා තනුව ගායනය කරලා පෙන්නුවා. දැන් එතකොට ඔහුගේ සාවෙන්නේ කොතනද? එතුමාව අව탁සීරු කරන්න කියන කතාවක් නෙවෙයි මේක. නමුත් එතුමා ඒ පැත්ත දන්නේ නැහැ. ඒක මම හිතන්නේ අධ්‍යයනය කරලා නැහැ. ඉතින් අපිත් මහා ලොකුට බටහිර සංගීතයේ පිළිබඳව ලොකු දැනුමක් තියන අය නෙවෙයි. කෙසේ හෝ මම කිව්වා මේක මේ A flat major කියන ස්කේල් එකේ තමයි යන්නේ. එතකොට මේ දැන් C එකේ ඉඳලා ගත්තොත් නැත්නම් සා හැටියට ගත්තොත් C කොන්සර්ට් C එක. එතකොට මේකට සා වෙන්නේ C නෙවෙයි. මේකේ සාස්වරය වෙන්නේ පල්ලෙහා කොමල 10. මේ එතකොට තමයි A flat වෙන්නේ. එතකොට A flat කියන නෝට් එකේ තමයි මේකේ සාස්වරය පිහිටවන්නේ. එතන ඉඳලා තමයි මේ තනුව හැදෙන්නේ. ඉතින් එතුමාට හරිම සන්තෝෂයි. මොකද එතුමාගේ ගීත 190ක් ගත්තාම එතුමා ගායලා තියෙන්නේ C ස්වරය මූලාශ්‍ර කරගත්ත නැත්නම් සා හැටියට ගත්ත ගීත තනු. එහෙම නැත්නම් මා මධ්‍යමයේ සා හැටියට අරගත්ත මේ තනු තමයි එතුමාගේ අතින් හැදිලා තියෙන්නේ. ඒකට කාටවත් වැරදි කියන්න බෑ. ඒක එතුමාගේ ක්‍රමය. එහෙම නැත්නම් එතුමාට පිළිතන්න පුළුවන් හොඳම තැන තමයි එක්ක මධ්‍යමයේ. එහෙම නැත්නම් සජ්ජේ. ඔය වගේ. ඉතින් මම ඇතැම් විට හදලා තියෙනවා A minor කියන කී එකේ තමයි යන්නේ. දැන් සඳකන් වැසිලා කියලා ගත්තාම A minor කියන පිච් එකේ තමයි මේ ගීතේ පිහිටන්නේ. ඉතින් ඒ වගේ දැන් හිතනවා D minor ගන්නවා. එහෙම නැත්නම් E minor ගන්නවා. ඒ වගේ minor chords වල යන්න ඕන නම් ඒ විදිහට තෝර ගන්නවා. ඉතින් සමහර විට ඇතම් අයට මේක හිතා ගන්න බෑ මේක කියන්නේ කොතන ඉඳලාද කියලා. ඉතින් නමුත් ඕන තැනක ඉඳලා අපිට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒක නිවැරදිව යොදා ගන්න ඕන. ඉතින් මම හිතන්නේ සංගීතය ගැන මෙහෙම කතා කරලා මදි. ඔබ කිව්වා මේකට විනාඩි ගානක් ගත කරලා බෑ. සමහර විට සම්මන්ත්‍රණයක් පවත්වන්න වෙනවා. දීර්ඝ කාලීන වැඩක්. නෑ ඇත්තටම රත්නායක මැතිතුමනි අපි මේ වැඩසටහන මේ පටන් ගන්නම කල්පනා කළේ දැන් බලන්න දැන් ඔබතුමා ගැන වුණත් දැන් අවුරුදු දැන් 40ක් 45ක් විතර අපි දන්න කාලේ වුණත් ඔබතුමා පිළිබඳ ඉතා විශාල වශයෙන් පුවත්පත්වල පළ වෙලා තියෙනවා. ඊට පස්සේ ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන් නිර්මාණය වෙලා තියෙනවා. අපි මේ සංගීතයේ හදාරන අවධියත් අපි බලනවා ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ නිර්මාණ වේදය. මේ ඇප්ලයිඩ් මියුසික් කල්චරොලොජි එක කොහොමද අපි හොයාගන්නේ? ඒක අපිට අහුවෙන්නේ. ඉතින් පස්සේ තමයි අපිට තේරුනේ මේකට උත්තරේ තියෙන්නේ මේ මියුසිකොලොජි කියන එක ඇතුලේ. සංගීත වේදය ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍යයි ලංකාවට සංගීත විචාරයක් හදන්න. මේ ටෝනල් ලැන්ග්වේජ් එකක්. ඒ කියන්නේ තානමය භාෂාවක් හදලා දෙන්න. ආචාර්ය වික්ටර් රත්නායකයන් ද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එහෙම නැත්නම් වෙන මණ්ඩපවල විශ්වවිද්‍යාලවල ඔබේ තියෙන ටෙක්නිකල් ඩිසිප්ලින් එක. ඔබේ තියෙන තාක්ෂණික විනය මේ වැඩේ කරගෙන යනකොට ඔකෙස්ට්‍රේෂන් වල තියෙන ටෙක්නිකල් ඩිසිප්ලින් එක ඔබ කෝඩ්ස් පාවිච්චි කරන විදිහ, හාමනි පාවිච්චි කරන විදිහ, මෙලඩි එක සරසන විදිහ. ඉතා විශාල ප්‍රමාණයක් හොයනවා කට්ටිය. හැබැයි හොයාගන්න බෑ මෙහෙම මණ්ඩපයක් අපිට නැති නිසා. ඔබ කොහෙන්ද රත්නායක මැතිතුමනි මේ කීස් පාඩම මේ වැඩ යල්ලගත්තේ කොහෙන්ද? කාගෙන්ද මේ එක එක කීස් වල සින්දු හදන මේ එක එක ස්වර කලාපවල එක එක තැන්වල හැසිරෙන ඒ ගුණය ඔබට කොහෙන්ද ඔබ හැදෑරුවේ?
ඇතින් මේක තනියම හිතලම හදා ගන්න ඕන දෙයක්. මොකද දැන් 1 2 3 4 කියලා ගත්තාම දෙකේ ඉලක්කමේ එක පිහිටෙව්වොත් තුනේ ඉලක්කම ඉවෙම 2 වෙනවා. ඉතින් ඒ වගේ අපිට ස්වර දිහා බලන්න වෙන්නේ ඒ විදිහටමයි. දැන් සී ස්වරේ සා හැටියට ගත්තාම අපිට උච්ච සප්තකේ පටන් ගන්නවා උඩ සී කියන්නේ. එතකොට ඒ කියන්නේ සප්තස්වරේ 8 වෙනි ස්වරයට අපි යන්නේ මේ ආපහු සී කියන හඬට. නමුත් සප්තකයක් ඉහළ. ඉතින් ඒ වගේ අර අනිත් එක තනුවක් හදනකොට මේ තනුවේ අපි උපරිමයට යන්නේ කොතෙන්ද? ඒ කියන්නේ උඩම ස්වරයට කොතෙන්ද යන්නේ? පල්ලෙහාම මේ මන්ද්‍ර සප්තකේ කොහාටද අපි මේ තනුවේ දුවන්නේ? ඒ තනුව ගෙනියන්නේ කොහාටද? ඒ ගෙනියන්නට ඕනෑ තැන අපි පිහිටනවද හරියට? භාෂාව අනුව නම් මේක අපිට හිතන්න පුළුවන් දැන් ගම්භීර එහෙම නැත්නම් හරබර කියන තැනට එන්න නම් පල්ලෙහා මේ ස්වරයකට යන්න ඕනෑ කියලා. ඒ කියන්නේ සුදු ස්වරයෙන් පහළ අපි මේ මන්ද්‍ර සප්තකේ යන්න ඕනෑ කියලා. එහෙම නැත්නම් උච්ච සප්තකේ උඩ යන්න ඕනෑ කියලා හිතනවා. ඒ මේ පදමාලාවේ අනුව පදමාලාවේ කියවෙන්නේ මොකද්ද? ඒ අනුව අපි යන්න ඕනෑ කියලා හිතනවා. හිතවතුනි, අද දවසේහි ආදර ගීතන් වැඩසටහනෙහි සමාප්ති සටහන තැබීමට පෙර ආතුව ඔබට කාරණාවක් මතක් කරන්නට කැමතියි. මම අර ඔබට කිව්වේ ස්වර 7 කියන්නේ චරිත 7ක් කියා. අපි අන්න එහෙම භාවකාරක සංගීතවේදීන්, බාහෝත්පාදකයන්, රසෝත්පාදකයන් 7 දෙනෙක් තෝරාගෙන මෙතෙක් ඔබට කිසියම් සංගීත වේදාත්මක කියවීමකට යන්නට මාවත විවර කළා. පුංචි පැලයක් හිටෙව්වා. එය විසල් නුගරුකක්සේ වැඩනු දැක්මයි අපේ පැතුම. ප්‍රයිම් සමූහයේ අධිපති සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතානන්, ඒ වගේම එහි සම සභාපතිනි සඳමිනී පෙරේරා මැතිනිය, ඒ වගේම මේ සංකල්පය අපට ඉදිරිපත් කළ මාධ්‍යවේදී තිලින්න සමරසිංහ සහ සම්බන්ධීකරණය කළ ලක්ප්‍රිය විජේනාරායන ඇතුළු සියලුම දෙනාම අපි මේ රසවාහි පින්කම තුළ සිහිපත් කරන්නේ ඉමහත් සතුටින් සොම්නසින්. නොපෙනෙන මානයක තිබූ දෙයක් රැගෙනවිත් එහි සාත්වික අභිනයක් අතිශය සමීප රූපයක් ලබා දෙන්නට අප දරූ ප්‍රයත්නයක් හැටියටයි අපි බොහොම තුටුපහටුව අපේ මේ වැඩසටහන පිළිබඳව මේ සෞම්‍ය රාත්‍රියේදී ඔබෙන් නික්ම යන්නට පෙර ආතුව සිහිපත් කරන්නේ. හිතවතුනි, ප්‍රතිභාව කියන වචනයට අනේකාකාර නිර්වචන තිබුණත් මම නම් අතිශයින්ම ප්‍රිය කරන නිර්වචනය තමයි ප්‍රතිභාව කියලා කියන්නේ සුන්දරත්වයේ පිළිබඳව ලබන ප්‍රඥාව කියන නිර්වචනයට. ආචාර්ය වික්ටර් රත්නායක නාදමය සුන්දරත්වයේ, තානමය සුන්දරත්වයේ පිළිබඳව ප්‍රඥාව ලැබූ කෙනෙක්. වික්ටර් රත්නායකයන් මේ සංගීතාත්මක සාක්ෂරතාව ඇතුලේ ඊටාම පෘතුල, ඒ කියන්නේ ඩීප් ඉම්ප්ලිකේෂන් පළ කරන, පෘතුල ගම්‍යාර්ථ පළ කරන සංගීතවේදියෙක්. එතකොට ඔහුගේ කුලකය මොකක්ද? ඔහු පැහැදිලිවම අපිට හඳුනා ගන්නට හැකිවන්නේ ගුණාත්මක වර්ගයේ සංගීතවේදියෙක් හැටියට. ඒ කියන්නේ qualitative type musician කෙනෙක් හැටියට. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඔහු අන්‍ය කුලකයන් නියෝජනය නොවනවා අය කියා. dynamic type, tonal type and temporal type කියන ලක්ෂණත් සමහර වෙලාවට ඔහුගේ ගී නිර්මාණවල අපිට හමු වෙනවා. සංවේදනාත්මක විශිෂ්ටත්වය, ප්‍රත්‍යක්ෂ ප්‍රසාදය, සමාජ විවරණාත්මක විශිෂ්ටතාව, කාව්‍යාත්මක විශිෂ්ටත්වය සහ සංස්කෘතික විශිෂ්ටත්වය ඔහුගේ සංගීත නිර්මාණ තුළ හමුවන ස්වයං සිද්ධ සුලකුණු. අපි ඒවා සෞන්දර්ය අධ්‍යාපනයට එකතු කොට ගන්නට යයි සෞන්දර්ය අධ්‍යාපන වේදීන්ට ආරාධනය කොට සිටින්නට කැමතියි. ආචාර්ය වික්ටර් රත්නායකයන් අතීතයෙන් ගලා ආ සම්ප්‍රදායේ සාර ශේෂය වර්තමානයට විත් අනාගතයට ඇදී යන උදීයමාන බලවේගයක් හැටියට අපි විශ්ලේෂණය කොට ගනිමු. ඔක්කොම රසියෝ තුන් සිංහලයම නෑද, ඔක්කොම පියවරු ඔක්කොම මහුවරු තුන් සිංහලයම දූදරු සිංහල
සිංහලයම දූදරු ජයදද බන්දා සිරිදුව කැන්දා ජයදද බන්දා සිරිදුව කැන්දා තුබුසෙන් ඔද තෙද සිංදා අද පරවින්දා කර සිරි නන්දා අද පරවින්දා කර සිරි නන්දා පරගැති සිත ගත බින්දා පරගැති සිත ගත බින්දා අපි කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මහුවරු තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ Isammal pipuna Asaral naguna Isammal pipuna Asaral naguna Ada sogini dal niuna Nitukan niluna Situel banduna Nitukan diluna Situel banduna जय मंगल गी गयो ना जय मंगल गी गयो ना අපි කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ අපි ඔක්කොම පියවරු ඔක්කොම මහුවරු තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ